ආයුබෝවන් 10 ශ්‍රේණියේ ආදරණීය දුවා දරුවනි අද මා කරන්න බලාපොරොත්තු වෙන්නේ 10 වෙනි පාඩම සමාන්තර ආශ්‍රය මේක දුවේ පුතේ ජ්‍යාමිතික පාඩම අපි මුලින් බලමු මොකක්ද චතුරස්‍රයක් කියන්නේ කියලා සරල රේඛා ඛණ්ඩ ඔයගොල්ලෝ දන්නවා සරල රේඛා ඛණ්ඩ 4කින් වටවුණු සංවෘත රූපයක් තමයි සංවෘත කියන්නේ වැහුණු රූපයක් තමයි චතුරස්‍රය කියන්නේ. චතුර් කියන්නේ හතරට. ආශ්‍රයක් කියන්නේ රූපය කියන අදහස. එහෙනම් පාද හතරකින් සමන්විත සංවෘත රූපයක් තමයි නැත්නම් සරල රේඛා ඛණ්ඩ හතරකින් වටවුණු සංවෘත රූපයක් තමයි චතුරස්‍රය කියන්නේ. එහෙනම් මේ චතුරස්‍රයට අපි නමක් දෙමු. දැන් මට කියන්න මේ චතුරස්‍රයේ නම මොකක්ද? ගොඩක් ළමයි දැක්ක ගමන් කියයි ABCD චතුරස්‍රය කියලා. මම උමනාවෙන් මේක වැරදියට දැම්මේ. ඔබ චතුරස්‍රයේ නම් කරනවා නම් මේ විදියට වාමාවර්තව හරි දක්ෂිනාවර්තව හරි අකුරු ටික කියන්නේ. එහෙනම් මේ චතුරස්‍රයේ නම ABDC අතක තියාගන්න. මේ චතුරස්‍රයේ නම ABDC. එහෙනම් මෙයාගේ පාද හතරක් තිබෙනවා. කෝණ හතරක් තිබෙනවා. මේ AC පාදයට ඉදිරියෙන් ඉන්න මෙන්න මේ පාදයට අපි කියනවා සම්මුඛ පාදය. එහෙනම් AC හා BD එකිනෙකට සම්මුඛ පාද. නැත්නම් AC පාදයේ සම්මුඛ AC පාදයට සම්මුඛ BD AC පාදයට සම්මුඛ BD ඒ වගේම AB පාදයට සම්මුඛ CD AB පාදයට සම්මුඛ CD කෝණ සලකලත් අපිට පුළුවන් කියන්න මේ විදිහට මම තනි අකුරෙන් දැක්වුවොත් මේක A කෝණය. A කෝණයට කවුද සම්මුඛ? සම්මුඛ කියන්නේ ඉදිරියේ. සම්මුඛ සාකච්ඡා. කරලා ඇති නේද? එහෙනම් Aට සම්මුඛ D කෝණය. Aට සම්මුඛ D කෝණය. C කෝණයට සම්මුඛ කවුද? එහෙනම් C කෝණයට සම්මුඛ B කෝණය. එහෙනම් දැන් චතුරස්‍රය අඳුරනවා. සම්මුඛ පාද කියන එක අඳුරනවා. සම්මුඛ කෝණ කියන එක අඳුරනවා. සම්මුඛ පාද. සම්මුඛ පාදයි සම්මුඛ කෝණයි ඔගොල්ලෝ අඳුරනවා. අපි ඊළඟට බලමු සමාන්තර ආශ්‍රය කියන්නේ මොකක්ද කියලා. සමාන්තර ආශ්‍රය කියන්නේ දුවේ පුතේ ඒකත් චතුරස්‍රයක්. පාද හතරක් තිබෙනවා. සරල රේඛා ඛණ්ඩ හතරක් තිබෙනවා. මෙන්න මේ විදිහේ හැඩය. මෙයාට මම නමක් දානවා. කියන්න බලන්න මෙයාගේ නම. දැන් මෙයාට කියන්නේ PQRS චතුරස්‍රය. මේක PQRS චතුරස්‍රය. හැබැයි මේ PQRS චතුරස්‍රයේ මේ PS පාදයයි QR පාදයයි සමාන්තරයි. මේක මම සංකේත වලින් මෙහෙම ලියන්න. මේ විදිහට අපි මේ චතුරස්‍රය මත අපි ඊතල දාන. ඊ හිස් වලින් කියන්නේ ඒවා එකිනෙකට සමාන්තරයි කියලා. එහෙනම් PS සමාන්තරයි QR. PQ පාදය SR පාදයට සමාන්තරයි. PQ පාදය සමාන්තරයි SR පාදයට. මේකේ තේරුම සමාන්තර වේ කියන සලකුණු. හැබැයි මෙහෙම දැම්මොත් ඒකේ අදහස මොකක්ද දුවේ පුතේ?
PS පාදයේ දිග QR පාදයේ දිගට සමානයි කියන්නේ. එහෙනම් ඇතැම් ළමු මේ සමාන්තරයි සමානයි කියන එක පටලවා ගන්න. සමාන කියන්නේ මේ පාදයේ දිගයි මේ පාදයේ දිගයි සමානයි කියන්නේ. දැන් බලන්න මේ රේඛා දෙක AB PQ මේව දිගින් සමාන නැහැ. AB පාදයේ දිග සෙන්ටිමීටර් 12යි PQ පාදයේ දිග සෙන්ටිමීටර් 7යි. සමාන නැහැ. දිගින් සමාන නැහැ. හැබැයි ඒ වුණාට මෙහෙම ඊතලයක් දාලා මේකේ අදහස මොකක්ද? AB පාදය PQ පාදයට සමාන්තරයි. මොකද්ද සමාන්තරයි කියන්නේ? මේ රේඛා දෙක මෙහෙම දික් කරත් මේ අතර දික් කරත් මේවා සමාන්තර රේඛා මේ විදියට ඡේදනය වෙන්නේ නැහැ. මේ සමාන්තර රේඛා දෙකක් නම් මේ රේඛා දෙක එකතු වෙන්නේ ඡේදනය වෙන්නේ. එහෙම නැත්නම් මේ රේඛා දෙක අතර පරතරය හැමතැනම එහෙම නැත්නම් අපි කියනවා ලම්බ දුර. මේ රේඛා අතර ලම්බ දුර සම විටම සමාන නම් මේ දුරයි ලම්බ දුර සමාන නම් අපි කියනවා සමාන්තර රේඛා. සමාන්තර රේඛා අඳින්න උගලන්ට පුළුවන්. ඕගොල්ලන්ගේ ගණිත උපකරණ පෙට්ටියේ තිබෙන වීත චතුරස්‍රය සරල ධාරයේ භාවිතා කරලා. දැන් ඕගොල්ලෝ 10 ශ්‍රේණියේ ළමු ඒවා මතක් කරගන්න ඕනේ. අපි නම් බලමු මෙන්න මෙයාගේ පාද යුගල් දෙකම මේ පාදයටයි මේ පාදයට අපි කියන නම මොකද්ද? අපි කිව්වා සම්මුඛ පාද. මෙයයි සම්මුඛ පාද. මෙයාගේ සම්මුඛ පාද යුගල් දෙකක් තිබෙනවා. එකක් මේක එකක් මේක. සම්මුඛ පාද යුගල් දෙකම මොකලාද? සමාන වෙලාද? සමාන්තර වෙලාද? මේ සලකුණෙන් කියන්නේ සමාන්තරයි. එහෙනම් සම්මුඛ පාද යුගල් දෙකම සමාන්තර වුණු චතුරස්‍රයට අපි කියන නම තමයි සමාන්තරාශ්‍රය. ඕගොල්ලෝ මේ රූපය මේ හැඩය දැකලා ඇති. අහලා ඇති. හැබැයි මේ හැඩතලයේ සම්මුඛ පාද එක යුගලයයි සමාන්තර. මේ පාද දෙක සමාන්තර නැහැ. මේ පාද දෙක මෙහෙම දික් කරොත් ඡේදනය වෙනවා. මේ පැත්තට දික් කරොත් ඈත් වෙනවා. හැබැයි මේ පාද දෙක දික් කරොත් එකතු වෙන්නේ නැහැ. මේ පාද දෙක මේ පැත්තට දික් කරත් එකතු වෙන්නේ නැහැ. ඒ නිසා මේ පාද දෙක අපි කියන්නේ සමාන්තර පාද යුගලයක්. සමාන්තර එක පාද යුගලයක් නම් තිබෙන්නේ ඒක සමාන්තරාශ්‍රයක් නොවේ. හැබැයි මෙයා පාද යුගල එකක් සමාන්තර වූ චතුරස්‍රයක්. යාට කියන නම තමයි ත්‍රපීසියම්. ත්‍රපීසියම් ඕන විදියකට શબ્ද නම් ලියුවේ ත්‍රපීසියම් කියලා. එහෙනම් අපි සමාන්තරාශ්‍ර පාඩම කරන්නේ. ඒ නිසා මතක තියාගන්න එහෙනම් සමාන්තරාශ්‍රයක් කියන්නේ මොකක්ද? සම්මුඛ පාද යුගල් දෙකම සමාන්තර වූ චතුරස්‍රයට අපි කියනවා සමාන්තරාශ්‍රයක් කියලා. එහෙනම් ඕගොල්ලන්ට දුවේ පුතේ කඩදාසියක් අරගෙන මේ විදියට විවිධ චතුරස්‍රයක් භාවිතා කරලා හරි කෝණ මැනලා හරි මොනවා හරි ක්‍රමයකින් සමාන්තරාශ්‍රයක් හඳ ගන්න පුළුවන්. ඕගොල්ලන්ගේ කොටු කඩදාසියක් නම් කොටු 8ක් දිගට 32ක් තියලා යාල් කරා. මේ තිතට පල්ලෙහායින් කොටු 5ක් හරි 6ක් හරි පල්ලෙහායින් තිතට කොටු 2ක් විතර මෙහායින් තිතක් තියන්න.
දැන් මේ දුර කොටු 8යි. මේ දුරත් කොටු 8ට. තිතක් තියා. ඕගොල්ලන්ට පුළුවන් සමාන්තර ආශ්‍රයයක් අඳින්න. ටිකක් ලොකු එකක් අඳින්න. පොතේ තිබෙනවා වීථි චතුරස්‍රය භාවිතයෙන් අඳින්න කියලා. ඕගොල්ලෝ ඇඳලිවල මේ පාදවල දිග මණි. සම්මුඛ පාදවල දිග මණි. කෝණමානය භාවිතා කළොත් සම්මුඛ කෝණවල අගයන් හොයන්න. ඕගොල්ලන්ට අපූර්ව තොරතුරු ටිකක් ලැබෙයි. මේ සමාන්තරාශ්‍රයේ PS කියන සම්මුඛ පාදයේ දිගයි QR කියන පාදයේ දිගයි PS හා QR. PS ගේ දිග QR ගේ දිගට සමාන වෙයි. PQ මණි PQ පාදයේ දිග SR පාදයේ දිගට සමාන වෙයි. P කෝණය මණි P කෝණයට සම්මුඛ කෝණය මොකද්ද? R. එහෙනම් ඕගොල්ලන්ට P කෝණයයි R කෝණයේ අගයන් දෙක මේ පාදය මේ පාදයට සමානයි. මේ පාදය මේ පාදයට සමානයි. එහෙනම් සමාන්තරාශ්‍රයක එක ලක්ෂණයක් එනවා සම්මුඛ පාද දිගින් සමාන වේ. කොනක් පනින්න කිව්වා. මේ P කෝණය R කෝණයට සමාන වෙනවා. දැනලා බලන්න ඕනේ. Q කෝණය S කෝණයට සමාන වෙනවා. මොනවද මේ කෝණ වලට අපි කියන්නේ? සම්මුඛ කෝණ. එහෙනම් සමාන්තර ආශ්‍රයක සම්මුඛ කෝණ සමාන වේ. වෙන ලක්ෂණ දෙකක් කිව්වා. සමාන්තර ආශ්‍රයක ලක්ෂණයක් නෙමෙයි සම්මුඛ පාද සමාන්තරයි කියන්නේ. ඒ හැඳින්වීමට කියනවා සමාන්තර ආශ්‍රයයක් කියන්නේ මොකක්ද? සම්මුඛ පාද යුගල් දෙකම සමාන්තර වූ චතුරස්‍රයේ සමාන්තර ආශ්‍රයයක් වේ. හැබැයි සමාන්තර ආශ්‍රයක ලක්ෂණ ඇහුවොත් ඕගොල්ලෝ කියන්න දැන් සම්මුඛ පාද දිගින් සමාන වේ. සම්මුඛ කෝණ සමාන වේ. තව ලක්ෂණ තිබෙනවා. මේ සමාන්තර ආශ්‍රයේ අපි අඳිනවා මෙන්න මේ Q මුල්ලයි S මුල්ලයි. අපි කියමු ශීර්ෂය කියලා. Q හා S ශීර්ෂ අපි යා කරනවා. මේවාට කියන්නේ සම්මුඛ කෝණ කිව්වා. එහෙනම් ශීර්ෂ වලට අපි කියනවා සම්මුඛ ශීර්ෂ. සම්මුඛ ශීර්ෂ මෙහෙම යා කරනවා. සම්මුඛ ශීර්ෂ යා කරාම මොකද වෙන්නේ? මේ සමාන්තරාශ්‍රය කොටස් දෙකකට බෙදෙනවා. ත්‍රිකෝණ දෙකකට බෙදෙනවා. මං ඇන්ද සම්මුඛ ශීර්ෂ යා කරන මේ QS කියන රේඛාවට නමක් කියනවා. කාටද පුළුවන්? ඔතන ඉඳන් කියන්න මට ඇහෙන්නේ. QS පාදයට අපි කියනවා මේ විදියට සම්මුඛ ශීර්ෂ ප්‍රතිවිරුද්ධ ශීර්ෂ යා කරන රේඛාවට අපි කියනවා විකර්ණයක් කියලා. QS කියන්නේ විකර්ණයක්. එහෙනම් විකර්ණයක් ඇන්දම සමාන්තරාශ්‍රය බෙදෙනවා ත්‍රිකෝණ දෙකකට. එහෙනම් මට කියන්න ත්‍රිකෝණ දෙකේ නම් මෙන්න මේ ත්‍රිකෝණයේ නම කියන්නේ P වලින් පටන් ගත්තොත් PQS ත්‍රිකෝණය කිව්වේ. මේ අතට PSQ ත්‍රිකෝණය කිව්වේ. Q අකුරෙන් පටන් අරන් කියන්නත් පුළුවන් QPS කියලා. අපි ඒ වුණාට ඉංග්‍රීසි ODA පිළිවෙලට අපි කියමු PQS ත්‍රිකෝණය. PQS ත්‍රිකෝණයක් වෙනවා. තව ත්‍රිකෝණයක් වෙනවා මෙන්න මෙතන. SQR ත්‍රිකෝණය. නැත්නම් QRS ත්‍රිකෝණය. මම මෙතනින් ලියන්න. QRS ත්‍රිකෝණය. එහෙනම් දුවේ පුතේ ඕගොල්ලෝ
කඩදාසියක් අරගෙන ටිකක් ප්‍රමාණයෙන් විශාල සමාන්තරාශ්‍රයක් අඳින්න. සම්මුඛ පාද දිග මනින්න. සම්මුඛ පාද සමාන වෙනවා. සම්මුඛ කෝණමානය පාවිච්චි කරලා මනින්න. සම්මුඛ කෝණ සමාන වෙනවා. මේ විදිහට විකරණයක් අඳින්න. ත්‍රිකෝණ දෙකක් ලැබෙනවා. දැන් ඔබ ඇඳේ කඩදාසිය මේ සමාන්තරාශ්‍රය කතුරක් ආකාරයෙන් කපන්න පුළුවන්. කැපුවම එනවා සමාන්තරාශ්‍රයක ආස්තරය. PQRS සමාන්තරාශ්‍රය කඩදාසියෙන් කැපුවම අපි එකට කියන්නේ ආස්තරය. ඔය ආස්තරය මෙහෙම QS ඔස්සේ නමන්න. නමලා කපන්න. එහෙම කැපුවම එනවා ඔයගොල්ලන්ට ත්‍රිකෝණ දෙකක්. දැන් try කරන්න. උත්සාහ කරන්න. මේ ත්‍රිකෝණයේ අරයගේ අර ත්‍රිකෝණයේ උඩ මෙහෙම එක උඩ තියන්න පුළුවන්ද කියලා. මෙහෙම තියන්න බෑ. මෙහෙම නැවුවම එක උඩ හිටින්නේ. හැබැයි පැත්ත මාරු කරලා බැලුවොත් මෙයාවයි එක උඩ තියන්න පුළුවන්. එහෙම නැත්නම් මේ විදියට යම්කිසි රූප දෙකක් එක උඩ වැටෙනවා නම් මේ රූප දෙකේ වර්ගඵල සමානයි. එහෙනම් මේ පුතේ මේ විකර්ණයක් ඇන්දොත් වෙන තවත් ලක්ෂණයක් තමයි සමාන්තරාශ්‍රයක විකර්ණයක් නිසා සමාන්තරාශ්‍රයේ වර්ගඵලය සමාන කොටස් දෙකකට බෙදෙනවා. එහෙනම් මේ සම්පූර්ණ මේ සමාන්තරාශ්‍රයේ වර්ගඵලය වර්ග සෙන්ටිමීටර් 100 නම් මෙයාගේ වර්ගඵලය වර්ග සෙන්ටිමීටර් 100 නම් මට කියන්න මේ එක ත්‍රිකෝණයක වර්ගඵලය වර්ග සෙන්ටිමීටර් 50යි. එහෙනම් මෙයාගේ වර්ගඵලය වර්ග සෙන්ටිමීටර් 50යි. වර්ගඵල සමාන නොවුනොත් මට කියන්න වෙන්නේ අනිවාර්යෙන් සමාන වෙනවා. දැන් ඕගොල්ලන්ට පුළුවන් මේ විකර්ණය තවත් ඕන සමාන්තරාශ්‍රයක් අඳින්න. හැබැයි දැන් අඳින්න අනිත් විකර්ණය. මම මේක මතුවා. මම මේකෙම අඳින්න. ඕගොල්ලෝ තව සමාන්තරාශ්‍රයක් ඇඳලා දැන් අඳින්න මොන විකර්ණයද? PR. PR කියන්නේ විකර්ණය. PR කියන විකර්ණය. එහෙනම් PR විකර්ණය ගැහුවම ඇඳම සමාන්තරාශ්‍රයේ බෙදෙනවා ත්‍රිකෝණ දෙකකට. දැන් හැදෙන ත්‍රිකෝණ දෙක මට කියන්න. මේ ත්‍රිකෝණයේ නම කියන්නේ PQR ත්‍රිකෝණය. මේ ත්‍රිකෝණයේ නම කියන්නේ TRS හරි PSR. PSR ත්‍රිකෝණය. මම කලින් කියපු විදිහට මේ කඩදාසියක ඇඳ මේ සමාන්තරාශ්‍රය කතුරේ කපලා PR ඔස්සේ කපන්න. විකර්ණය ඔස්සේ ඔබට ලැබෙනවා ත්‍රිකෝණ දෙකක්. මොකක්ද ලැබෙන ත්‍රිකෝණ දෙක? PQR හා PSR. දැන් බලන්න මේ ත්‍රිකෝණ දෙක එක මතයක තියන්න පුළුවන්ද කියලා. මේ ත්‍රිකෝණ දෙකේ වර්ගඵල සමාන වේ පුතේ. එහෙනම් PQS ත්‍රිකෝණයේ වර්ගඵලයයි QRS ත්‍රිකෝණයේ වර්ගඵලයයි සමාන වෙනවා. PQR ත්‍රිකෝණයේ වර්ගඵලයයි PSR ත්‍රිකෝණයේ වර්ගඵලයයි සමාන වෙනවා. එහෙනම් තව ලක්ෂණයක් එනවා. තුන්වෙනි ලක්ෂණය අන්ත දෙකක් කිව්වා. කිවුම් බලන්න. සමාන්තරාශ්‍රයක සම්මුඛ පාද දෙකේ සමාන වේ. සමාන්තරාශ්‍රයක සම්මුඛ කෝණ සමාන වේ. සමාන්තරාශ්‍රයක විකර්ණ මගින් සමාන්තරාශ්‍රයේ වර්ගඵලය මොකද වෙන්නේ? සමාන කොටස් දෙකකට බෙදෙනවා. වර්ගඵලයෙන් සමාන වේ. එහෙනම් සමාන්තරාශ්‍රයක විකර්ණයක් මගින් එහි වර්ගඵලය සමච්ඡේද වේ. සමච්ඡේද වේ කියන්නේ සමානව ඡේදනය වෙන සමානව කැපෙනවා කියන තේරුම. එහෙනම් දැන්
ඕගොල්ලන්ට විභාගෙදී ඇහුවොත් සමාන්තර ආශ්‍රයක ලක්ෂණ 3 ලියන්න කියලා. ඇතැම් අවුරුදු වල ඕලෙ විභාගෙට පවා අහලා තිබෙනවා. සමාන්තර ආශ්‍රයක ලක්ෂණ 2ක් ලියන්න. දැන් පුළුවන් ද 3ම කියන්න? කියමු බලන්න. සමාන්තර ආශ්‍රයක සම්මුඛ පාද සමාන වේ. සම්මුඛ පාද සමාන වේ. සම්මුඛ කෝණ සමාන වේ. විකර්ණයක් මගින් එහි වර්ගඵලය සමච්ඡේද වේ. එහෙනම් දෙපුතේ අපි මේ කියපු මේ ලක්ෂණය ප්‍රමේයක් විදියට එනවා. මොකද්ද ප්‍රමේය? සමාන්තර ආශ්‍රය හා සම්බන්ධ පළවෙනි ප්‍රමේය තමයි සමාන්තර ආශ්‍රයක සම්මුඛ පාද සමාන වේ, සම්මුඛ කෝණ සමාන වේ, විකර්ණයක් මගින් එහි වර්ගඵලය සමච්ඡේද වේ. දෙවෙනි ප්‍රමේය සමාන්තර ආශ්‍රයක විකර්ණ එකිනෙක සමච්ඡේද වේ කියලා කියනවා. ඒ මොකද්ද? දෙවෙනි ප්‍රමේයයෙන් කියනවා ඔයගොල්ලන්ගේ පෙළ පොතේ බලන්න. මේ විදියට සමාන්තර ආශ්‍රයක විකර්ණ දෙක ඇඳම සමාන්තර ආශ්‍රයට අඳින්න පුළුවන් විකර්ණ දෙකයි. මේ විකර්ණ දෙක ඇඳම මේ විකර්ණය මගින් මේ විකර්ණය සමාන කොටස් දෙකකට බෙදෙනවා. මේ විකර්ණය මගින් මේ විකර්ණය සමාන කොටස් දෙකකට බෙදෙනවා. එහෙනම් විකර්ණ එකිනෙක සමච්ඡේද වෙනවා. එහෙනම් සමාන්තර ආශ්‍රයක විකර්ණ එකිනෙක සමච්ඡේද වේ. ඒ දෙවෙනි ප්‍රමේය. එහෙනම් අපි පළවෙනි ප්‍රමේය විදිහට සාධනය කරලා ඔප්පු කරලා බලමු ඇත්තද කියලා. හොඳයි දුවේ පුතේ. අපි එහෙනම් බලමු ඔයගොල්ලන්ගේ මේ පාඩමේ එන පළවෙනි ප්‍රමේය සමාන්තර ආශ්‍රයක සම්මුඛ පාද දිගින් සමාන වේ, සම්මුඛ කෝණ සමාන වේ, විකර්ණ මගින් එක් විකර්ණය මගින් වර්ගඵලය සමච්ඡේද වේ. අපි ඒක කරලා පෙන්නන්න යන්නේ ඔප්පු කරලා පෙන්නන්න. එහෙනම් ABCD සමාන්තර ආශ්‍රය අපි බලමු. එහෙනම් මේ සමාන්තර ආශ්‍රයේ හා සම්බන්ධ මේ ප්‍රමේය සාධනය කරලා පෙන්නන රටාව ඔයගොල්ලෝ දන්නවා. මුලින්ම අපි දත්තේ කියන එක තියෙනවා. මොනවාද මේ රූපය ගැන දන්නේ? අපි දන්නවා මේ පුතේ ABCD සමාන්තර ආශ්‍රයක් කියලා. මම කෙටියෙන් ලියන්න. ABCD සමාන්තර ආශ්‍රයක් වේ. ABCD සමාන්තර ආශ්‍රයක් වේ. එහෙම නැත්නම් ලියන්න පුළුවන් AB සමාන්තරයි CD වේ, AD සමාන්තරයි BC වේ. ABCD සමාන්තර ආශ්‍රය කියලුවම ABCD සමාන්තර ආශ්‍රයක් වේ. එහෙනම් සමාන්තර ආශ්‍රයක් කියපු ගමන් අපි දන්නවා සම්මුඛ පාද සමාන්තරයි කියලා. තාම දන්නේ නැහැ. මේගොල්ලන්ගේ සම්මුඛ පාද දෙකෙන් සමාන, සම්මුඛ කෝණ සමාන, එක් විකර්ණය මගින් වර්ගඵලය සමච්ඡේද වේ. අපි ඒක ඔප්පු කරන්න යන්නේ. ඒ නිසා අපි සාධනය කරලා සාකයු සාධනය කරලා පෙන්වන්න ඕනේ පළවෙනි එක සම්මුඛ පාද දිගින් සමානයි කියලා. මොනවාද සම්මුඛ පාද? AB සමානයි CD කියලා පෙන්වන්න ඕනේ. තව එකක් කියන්න. AB පාදය BC ට සමානයි කියලා පෙන්වන්න. ඔන්න සම්මුඛ පාද සමානයි කියලා අපි ඔප්පු කරලා පෙන්නන්න. දෙවෙනි සම්මුඛ කෝණ සමානයි කියලා පෙන්නන්න. B කෝණය සමානයි D කෝණය කියලා පෙන්නන්න. මම තනිය අකුරෙන් ලියන්න. නැත්නම් අකුරු තුනෙන් ලියමු. ABC කෝණය. ABC කෝණය සමානයි D කියන්නේ ADC. ඒක විතරන්නේ. මේ කෝණය සමානයි කියලා පෙන්නන්න ඕනේ. මොකද්ද ඒ කෝණය? BAD. BAD කෝණය සමානයි මේ කෝණය. BCD කෝණය බව. ඔන්න දෙකක් අපි සාධනය කරලා පෙන්නන්න ඕනේ. තුන්වෙනි එක තමයි විකර්ණ මගින් වර්ගඵලයේ සමච්ඡේදය. එහෙනම් මේ දැනට අපි විකර්ණයක් මේකේ ඇඳලා නැහැ. අපි අඳිනවා AC විකර්ණය. ඒතර AC විකර්ණය ඇඳොත් අන්න ත්‍රිකෝණ දෙකක් එනවා. ඒ ත්‍රිකෝණ දෙකේ වර්ගඵල සමානයි කියලා. ඒ නිසා
තුන්වෙනි එක තමයි ABC ත්‍රිකෝණීය වර්ගඵලයයි ABC ත්‍රිකෝණයයි ADC ත්‍රිකෝණයයි වර්ගඵලයෙන් සමානයි කියලා පෙන්නනවා. අපි මේකේ AC යාකරීම AC විකරණය අඳින එක අපි නිර්මාණයට කරමු. නිර්මාණය ලියමු. නිර්මාණය වෙනවා දුවේ පුතේ AC විකරණය අඳින්න. AC යාකරණ නැත්නම් AC විකරණය අඳින්න. ඔන්න නිර්මාණයක් ලියමු. හැබැයි අපි එක ත්‍රිකෝණයක් ලියමු. එක ත්‍රිකෝණ යුගලය. අපි BD විකරණය ඇඳලා අපිට එනවා BAD ත්‍රිකෝණය. එයා සමානයි BDC නැත්නම් BCD ත්‍රිකෝණයට සමානයි කියලා පෙන්වන්නත් ඕනේ වර්ගඵලය. ඊළඟට තියෙන සාධනය. මේක කරලා බලන්න. අපේ ද්විපතේ සාධනය එක එක මාතෘකා ඔස්සේ ඥාමිතික ප්‍රමේයන් ඔස්සේ විවිධ සාධනය කිරීම ගණන් එනවා. ඒ ගණන් වලින් වැඩි කොටසක් එන්නේ අංග සම කිරීම. එහෙනම් ද්විපතේ අපිට පහසෙම ත්‍රිකෝණ දෙකක් අංග සම කිරීමෙන් මේ තොරතුරු මේවා සමානයි කියලා පෙන්වන්න පුළුවන්. අපි එහෙනම් සාධනය මම මේ පැත්තෙන් කියන්නම් ද්විපතේ සාධනය. දැන් අපි සාධනය කරලා පෙන්වන්න ඕන. සම්මුඛ පාද සමානයි කියලා පෙන්වන්න ඕන. සම්මුඛ කෝණ සමානයි කියලා පෙන්වන්න ඕන. විකර්ණ මගින් සමාන්තර ආශ්‍රයේ වර්ගඵලය සමච්ඡේද වෙනවා කියලා පෙන්වන්න ඕන. නම් මේ කරුණු තුන පෙන්වන්න ඕන. අපි එහෙනම් ABC ත්‍රිකෝණයයි ADC ත්‍රිකෝණයයි අපි බලමු උරුවන්ද කියලා අංග සම කරන්න. එහෙනම් අපි ත්‍රිකෝණ දෙකේ නම් දෙක ලියනවා. අංග සම කරන පැටර්න් එක අංග සම කියන පාඩම ඔයගොල්ලන්ට මම ලින්ක් එක දාන්න. අංග සම කියන පාඩම කරලා නැති ළමයි මේ පාඩම අදාළයි. ඒකට මේ පාඩම ගොඩක් ලේසි. එහෙනම් අපි ත්‍රිකෝණ දෙකේ නම් දෙක ලියමු. මොකද්ද ත්‍රිකෝණ දෙකේ නම්? ABC ත්‍රිකෝණය හා ADC ත්‍රිකෝණ වල ඔන්න ලියන පැටර්න් එක. මොකද්ද මේ ත්‍රිකෝණයේ නම ABC, මේ ත්‍රිකෝණයේ නම ADC. මේ ත්‍රිකෝණ දෙකේ අපි අංග 3ක් සමානයි කියලා කියන්නේ. මේ ත්‍රිකෝණයේ අංග 3ක් මේ ත්‍රිකෝණයේ අංග 3කට සමානයි කියලා පෙන්නුවොත් ත්‍රිකෝණ දෙක අංග සම. ඔයගොල්ලෝ අංග සම පාඩමේ ඉගෙනගෙන තියෙනවා. ත්‍රිකෝණ දෙකක් අංග සම වුණාට පස්සේ ඉතිරි අනුරූප අංග ඉබේම සමාන වෙනවා. ත්‍රිකෝණ දෙකක් අංග සම වුණාම ඒවා වර්ගඵලයෙන්ද සමාන වෙනවා. එහෙනම් මට කියන්න යම් කිසි ත්‍රිකෝණ දෙකක් අංග සම වුණාට පස්සේ මොකද වෙන්නේ? ඔයගොල්ලෝ කියන්න ඕනේ ඒ අංග සම වූ ත්‍රිකෝණ දෙකේ ඉතිරි අනුරූප අංග ඉබේම සමාන වෙනවා. ඔටෝ සමාන වෙනවා. තව එකක් ඔටෝ වෙනවා. මොකක්ද? ඒවායේ වර්ගඵල සමාන වෙනවා. එහෙනම් මට දැන් කියන්න දුවාලා පුතාලා ඉගෙනගෙන තියෙන අංග සම කිරීම පාඩම් වල අංග සම වෙන අවස්ථා 4ක් ඕගොල්ලෝ ඉගෙනගෙන තියෙනවා. එක් ත්‍රිකෝණයක පාද 3ක් තවත් ත්‍රිකෝණයක පාද 3ට සමාන වේ නම් එම ත්‍රිකෝණ යුගල අංග සම වේ. අපි කියන්නේ පාපාපා. මම විස්තර කියන්නේ ඊළඟ අවස්ථාව පාකෝපා. ඊළඟ අවස්ථාව කෝකෝපා. ඊළඟ අවස්ථාව කර්ණපා. එහෙනම් මේ අවස්ථා 4න් එකක් අපිට ලියා ගන්න පුළුවන් වුණොත් ත්‍රිකෝණ දෙක අංග සමයි. අපි බලමු. ඊළඟට දුවේ පුතේ ඔයගොල්ලෝ කොහේදී හරි සමාන්තර රේඛා දැක්කොත්
ඕගොල්ලන්ට මතක් වෙන්න ඕන තවත් කාරණාවක්. ඒකත් මතක් කරලා ඉන්න. යම්කිසි සමාන්තර රේඛා දෙකක් තීරක රේඛාවකින් කැපිලා තිබෙනවා නම් සමාන්තර රේඛා දෙකක් හෝ ඊට වැඩි ගන්න මේ විදිහට ඇල රේඛාවකින් ඡේදනය වෙලා නම් හැදෙනවා කෝණ වර්ග කිහිපයක්. අහලා ඇති. ඒකාන්තර කෝණ, අනුරූප කෝණ, මිත්‍ර කෝණ මතක ගන්න. ඉසඩ් අකුරේ හැඩේ කෝණ තිබෙනවා. මම මෙහෙම අඳින්න. ඉසඩ් අකුරේ හැඩේ කෝණ අපි ඒවට කියන්නේ ඒකාන්තර කෝණ. ඒකාන්තර කෝණ සමානයි. F අකුරේ හැඩේ කෝණ සමානයි. F අකුරේ හැඩේ කෝණ මේ තියෙන F අකුර. අපි ඒවට කියන්නේ අනුරූප කෝණ. අනුරූප කෝණ යුගල සමානයි. එහෙනම් සමාන්තර රේඛා තියෙනවා නම් ওই දෙක ගන්න පුළුවන්. අනිත් එක තමයි මිත්‍ර කෝණ යුගලයක අයික්‍ය අංශක 180ක් වේ. එහෙනම් ඕවත් මතක තියෙනවා 10 ළමයි. අපි එහෙනම් බලමු පුතේ මේ ත්‍රිකෝණ දෙක අංග සම කරන්න. ඔයගලන්ට පේනවා මේ විකර්ණීය ඇඳ නිසා මෙතන ඉසඩ් අකුරක් පේනවා ඔයගලන්ට. පේනවද බලන්න. එහෙනම් BAC කෝණය මගේ ඇඟිල්ල යන විදිය බලන්න. BAC කෝණය ACD කෝණයට සමානයි. හැඩය බලන්න ඉසඩ් අකුරක් වගේද කියලා. මොන කෝණද මේවට කියන්නේ? ඒකාන්තර කෝණ. එහෙනම් BAC කෝණය සමානයි ACD කෝණයට. හේතුව වරහන් ඇතුලේ ලියනවා. කෝණයක් නේද? මොන කෝණද? ඒකාන්තර කෝණ. එකක් ලියුවා. තව ඔයගොල්ලන්ට පේනවා මෙන්න මෙතනින් මෙහෙම ඉසඩ් අකුරක්. නේද? මම දාන්නම් වෙනත් සලකුණකින්. BCA කෝණය සමානයි CAD කෝණයට. එන්න මෙයාට. එහෙනම් අපිට ඒකත් ලියන්න පුළුවන්. මොකද්ද? BCA කෝණය සමානයි CAD කෝණය. මේ දෙන සමාන වුනේ මොන හේතුවද? ඒකාන්තර කෝණ. තව එකක් කෝණ. දැන් කෝණ දෙකක් ලියුවා. තව කෝණයක් ලියුවට හරියන්නේ නැහැ. කෝ කියලා. අංග සමවන අවස්ථාවක් නැහැ. එහෙනම් අනිවාර්යෙන් තව පාදයක් සමානයි කියලා ගන්න ඕන. ඕගොල්ලන්ට පේනවද පුතේ මේ AB පාදය CD පාදයට සමානයි කියලා ගන්න බෑ. ඒක තමයි සාධනය කරන්නේ. BC පාදය AD පාදයට සමානයි කියලා ගන්න බෑ. සමාන්තර ආශ්‍රයක ලක්ෂණ මේ සමානද කියලා පෙන්වන්න යන්නේ. එතකොට ඒක ගන්න බෑ. හැබැයි ඕගොල්ලන්ට AC පාදය ගන්න පුළුවන්. මේ මැද තිබෙන පාදය අපි කියනවා පොදු පාදය. මේ ත්‍රිකෝණයටත් අයිති, මේ ත්‍රිකෝණයටත් අයිති. මේ ත්‍රිකෝණයේ පාද තුනෙන් එකක්. මේ ත්‍රිකෝණයේ පාද තුනෙන් එකක්. එහෙනම් AC පාදය සමානයි දෙන්නගෙන්. පොදු පාදය කියලා වරන් ඇතුලේ ලියන්න. නැත්තම් ලියන්න පුළුවන් AC පොදු පාදය වේ. දැන් අංග තුනක් ලිව්වා. එහෙනම් පා කියන අවස්ථාව නෙමෙයි. පා කියන අවස්ථාව නෙමෙයි. කර්ණපා අවස්ථාවක් නෙමෙයි. කෝණ දෙකයි පාදයයි ලිව්වේ. එහෙනම් ABC ත්‍රිකෝණය අංග සමයි ඉදිකැලි තුනක් ගහන්න ඕනේ. ADC ත්‍රිකෝණයට වරහන් ඇතුලේ ලියනවා හේතුව. මොකද්ද හේතුව? අවස්ථාව ලියනවා කෝපෝපා. දැන් ත්‍රිකෝණ දෙකක් අංග සමුණාට පස්සේ ඉතිරි වේවයි වේම සමාන වෙනවා. අපි කියන්නේ ඉතිරි අනුරූපාංග. ඉතිරි අනුරූපාංග වේම සමාන වෙනවා. එහෙනම් මේ ත්‍රිකෝණයේ ඉතිරි අනුරූපාංග කියන්නේ අපි කෝණ දෙකක් අතර ලිව්වා. AC පාදයේ ලිව්වා. එහෙනම් තව එක කෝණයක් ඉතුරුලා තියෙනවා. B කෝණය සමාන වෙනවා D කෝණයට. මේ පොදු පාදයට ඉදිරියෙන් තියෙන B කෝණය මේකේ පොදු පාදයට ඉදිරියෙන් තියෙන D කෝණයට සමානයි. අපි ඒවට කියන්නේ අනුරූපාංග. එහෙනම් B කෝණය සමානයි D කෝණය. පාද
මේ ඉරි දෙකක් ගහලා තියෙන කෝණයට ඉදිරියෙන් තියෙන AB. මෙයාගේ ඉරි දෙකක් ගහලා තියෙන කෝණයට ඉදිරියෙන් තියෙන DC. එහෙනම් අනුරූප පාද කියන්නේ AB සමානයි DCB. එහෙනම් අපිට එනවා අංග සමවීම නිසා AB සමානයි DC වෙනවා. BC පාදය AD පාදයට සමාන වෙනවා. ඔන්න පාද යුගල් දෙකම සමානයි කියලා ඔප්පු කරා. AB සමානයි CD. අපි CD කියලාම ලියමු. AB සමානයි CD. AD සමානයි BC. ඔන්න අංක එක හරි. හේතුව මොකක්ද? අංග සම ත්‍රිකෝණවල ඉතිරි අනුරූප අංග. එහෙම නැත්නම් මෙතන ලියන්න අංග සම වීම නිසා ඉතිරි අනුරූප අංග සමාන වේ. තව එක B කෝණය සමාන වේ කාටද? D කෝණයට. හේතුව මොකක්ද? අංග සම වීම නිසා ඉතිරි අනුරූප අංග දෙකක් ලියුවා. මෙන්න මේක ලියුවා. ABC කෝණය අකුරු තුනෙන් ලියුවොත් ABC කෝණය සමානයි ADC කෝණය. ඔන්න මේකත් අපි දැන් ඔප්පු කරා. ABC සමානයි ADC කියලා ඔප්පු කරා. මේ දෙන්න ඔප්පු කරා. හැබැයි BAD සමානයි BCD කියන එක ඔප්පු කරේ නැහැ. BAD කියන්නේ මේක. ඔයගලන්ට පේනවා මේ කෝණ දෙක සමානයි. මෙයයි සමානයි, මෙයයි සමානයි. එහෙනම් මේ දෙන්නගේ එකතුව මේ දෙන්නගේ එකතුවට සමානයි. මෙයා අංශක 60 නම් මෙයාත් 60. මෙයා 70 නම් මෙයාත් 70. එහෙනම් 60යි 70 130යි. මෙයාත් 60යි 70 130. එහෙනම් මේ කෝණ දෙක සමානයි. එහෙමත් පුළුවන්. ඊළඟට තව එකක්. ත්‍රිකෝණ දෙකක් අංග සමුණා. අංකිව ත්‍රිකෝණ දෙකක් අංග සමුණාට පස්සේ මොකද වෙන්නේ? ඒවායේ වර්ගඵල සමානයි. එහෙනම් අංග සම වීම නිසා ABC ත්‍රිකෝණය සමාන වෙනවා ADC ත්‍රිකෝණයට වර්ගඵලය. හැබැයි එක ඉන්න මේක විතර. ABC ADC ත්‍රිකෝණ වර්ගඵලයෙන් සමානයි කියලා. ඔන්න දැන් හේතුව ලියනවා අංග සම වීම නිසා වර්ගඵල සමාන වෙනවා. දැන් ප්‍රශ්නේ තව ඉතුරුලා තියෙනවා මෙයාට සමානයි කියලා පෙන්වන්න ඕන. මේ ත්‍රිකෝණීය වර්ගඵලයයි මේ ත්‍රිකෝණීය වර්ගඵලයයි සමානයි කියලා පෙන්වන්න. ඒක කරන්නේ මෙහෙම. අපි AC විකර්ණයේ පුතේ යන්නේ නිර්මාණය. අපි කියනවා AC විකර්ණය අඳින්න නැතුව BD විකර්ණය යන්න. මේ විදියට BD විකර්ණය යන්න අපිට අංග සම කරන්න පුළුවන් මේ විදියටම මේ ත්‍රිකෝණ දෙක. මේ අංග සම කරපු විදියටම ඒකාන්තර කෝණ මෙයා සමානයි මෙයා. මේ කෝණය සමානයි මේ කෝණය. මේ කෝණය සමානයි මේ කෝණය. මෙයා පොදු පාදය අර විදියටම මේ ත්‍රිකෝණ දෙක අංග සම කරන්න පුළුවන්. හැබැයි අංග සම කරලා පෙන්වන්න ඕනේ අපි ලියනවා. ඊයත ආකාරයටම නැත්නම් ඊයත පරිදිම ABD ත්‍රිකෝණය හා BCD ත්‍රිකෝණ අංග සම කළ හැක. කරලා පෙන්වන්න ඕනේ. අපි කියනවා BD විකර්ණය ඇඳනම් මේ ත්‍රිකෝණයයි මේ විදියටම අංග සම කරන්න පුළුවන්. අංග සම වුණාට පස්සේ මොකද වෙන්නේ? එහෙනම් මේ ත්‍රිකෝණීය වර්ගඵලයයි මේ ත්‍රිකෝණීය වර්ගඵලයයි ඉබේම සමාන වෙනවා. මෙයාගේ මේ කෝණය මේ කෝණයට සමාන වෙනවා ඉතිරියන් රූප. එහෙනම් අපි කියනවා මේ විදියට ABD ත්‍රිකෝණය හා BCD ත්‍රිකෝණ ඊට ආකාරයටම
අංග සම කළ හැක. අංග සම කරන්න පුළුවන්. එහෙනම් අංග සම කරාට පස්සේ එම නිසා එහෙනම් ඉතුරු එකත් අපිට BAD කෝණය සමානයි BCD බව පෙන්වන්න පුළුවන්. බව හා මේ ත්‍රිකෝණ දෙක අංග සමයි කියලා පෙන්වන්න පුළුවන්. අංග සම වුණොත් මේ දෙන්නගේ වර්ගඵල සමානයි. BAD ත්‍රිකෝණය සමානයි BCD ත්‍රිකෝණය බව වර්ගඵලයෙන් සමාන බව පෙන්විය හැක. එහෙම ලිව්වම ලේසි. කරලා පෙන්වන්න ඕනේ නෑ. ආයේ මේ විදිහටමනේ යන්නේ. එහෙනම් දුවේ පුතේ සමාන්තර ආශ්‍රිත පාඩමේ අද දවසේ මම බලාපොරොත්තු වෙන කොටස් ටික කියලා දීලා අමාර ඊළඟ කොටසේ යලි හමු. ආයුබෝවන්.